හිසකෙස් යනවාද විසඳුම දින 6න් ඉපෙරණි ශාකසාර වට්ටෝරුවකට අනුව නිපද වෙන ගණේෂා හෙයා ග්‍රෝත් ඔයිල් සියලුම ෆාමසි සහ වෙළඳ සැල් වලින් අලුත්ම මිරිස් කරා ටිකක් අවුවේ වේලලා වංගෙඩියේ කොටනගත්තා වගේමයි ෆ්‍රීලන්ස් චිලි පවුඩර් සුරක්ෂිතම ඇසුරුමින් එන නිසා ගෙදර හැදුවා ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ පැතක තැත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමකදී 1500ක් අත්අඩංගුවට තදබදය අඩු කරන්න ට්‍රැෆික් ලයිට් ගැන සමීක්ෂණයක්. මන්තිරු නීතිය කඩන්නන්ටත් අද සිට දඩ. මද්‍රව්‍ය ජාවාර්ගය නිරත වූ බවට චෝදනා එල්ල වූ නාකොටික් නිලධාරීන් ලබන 12 වෙනිදා දක්වා රිමාන්ඩ්. නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන් අධිකරණයට. පරවියන්ට වෙන් වූ කෝටි 3 බස් නැවතුම. දසවසක් ආදායම් බදු නොගෙවූ බවට ජනපති ට්‍රම්ප්ට චෝදනා. ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුම් වලින්ද සැකකරුවන් රැසක් අත්අඩංගුවට පත් වුණා. රත්ගම පොලිස් විශේෂකාර බලකා කඳවුරට ලද තොරතුරක් මත රත්ගම දේවීනිකුඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස මුහුදු වෙරළේ සඟවා තිබූ T56 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 39ක් සොයාගෙන තිබෙනවා. ඒ ප්ලාස්ටික් බටයක බහා මුහුදු වෙරළේ වළ දමා තිබියදී වැඩිදුර පරීක්ෂණ සඳහා එම ජීව උණ්ඩ රත්ගම පොලිසිය වෙත බහර දීමට පොලිස් විශේෂකාර බලකාය කටයුතු කළ අතර පොලිසිය සැකපල කරන්නේ එම ජීව උණ්ඩ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු ලෙස සැලකෙන රත්ගම විදුර නැමැත්තාට අයත් බවටයි. මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව පතරමක් සමග 25 සැවැරදි සැකකරුවෙකු බෙලියත්ත අඟුල්මඩුව කොස්ගහගොඩ ප්‍රදේශයේදී බෙලියත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර කහතොඩුව කෝර්ලේ එම ප්‍රදේශයේදී මත්කුඩු සමග 34 හැවිරිදි කළුගල් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට කහතොඩුව පොලිසිය නිලධාරීන් සමත් වුණා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 300ක් හමු වූ අතර ඔහු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. උත්තර මොනවද දවසකට? ග්‍රෑම් එකක් මොනවා? ග්‍රෑම් එක කියන්නේ කීයද ගන්නද? 10ක් විතර එනවා. දැන් කොච්චර කාලයක් තිස්සේ මොනවද? දැන් අවුරුදු 10ක් විතර. මේ අතර රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා ග්‍රෑම් 250ක් සමග 33 හැවිරිදි සැකකරුවෙකු කිරියැල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. කිරියැල්ල මැදගලතුර ප්‍රදේශීය පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා අලවියෙන් උපයාගත් රුපියල් 82500ක මුදලක්ද හමු වුණා. පොලිසිය සැකපල කරන්නේ රත්නපුර ප්‍රදේශයේ කේරළ ගංජා ජාවාරමේ යෙදෙන ප්‍රධාන පුද්ගලයා මෙම සැකකරු වන බවයි. මේ අතර දෙවෙනි පුරා 100කට ආසන්න නිවාස සංඛ්‍යාවක් මංකොල්ල කෑම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු හලාවත විලත්තුව ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ටාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත් වුණා. චූන් කුරුල්ලා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සැකකරු විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් වාහන 12ක් පමණ වංචනික ලෙස උකස් කර ඇති බවටද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා. මේ අතර පාසල් ළමුන් ඉලක්ක කර මාවා නම් මද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු මාවා කිලෝ 4ක් සමග ග්‍රෑන්ඩ් පාස් මාදම්පිටිය සංඝබෝධි විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශයට ලද තොරතුරක් මතයි. මේ අතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගත වූ පැය 24ක කාලය තුල විශේෂ මෙහෙයුමක් බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කෙරුණා. එහිදී මද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 504ක් සිදු කර සැකකරුවන් 514 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර විවිධ අපරාධ සිදු කර පොලිසිය මගහරමින් සිටි සැකකරුවන් 70ක්, දූෂණ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 777 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 326 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 1481ක් වන අතර ඔවුන් අතරට වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 47 දෙනෙකුද වනවා.
මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ඊට අදාළ තීරණය අද පසුරු 2ට නිකුත් කරන බවයි. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ඊට අදාළ තීරණය අද පසුරු 2ට නිකුත් කරන බවයි. මන්තීරු නීතිය කඩ කරන්නට එරෙහිව අද සිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් රථවාහන කොට්ටාශය පවසනවා. මේ අතර මන්තීරු නීතිය ක්‍රියාත්මක කරන මාර්ගවල තදබදය අවම කිරීමේ අරමුණින් වර්ණ සංඥා පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය අද පියවර ගත්තා. කොළඹ නගරයේ මාර්ග 4ක් කේන්ද්‍ර කරගනිමින් මන්තීරු නීතිය පසුගිය සති 2 තුල ක්‍රියාත්මක කෙරුණා. එහිදී මන්තීරු නීතිය කඩ කරන්නන් CCTV සහ ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ හඳුනා ගනිමින් අවවාද කර මුදාහැරීමට පොලිසිය පියවර ගත්තේ එම වැඩපිළිවෙලේ මූලික අදියරක් ලෙසයි. මේ අතර මන්තීරු නීතිය ක්‍රියාත්මක මාර්ගයන්හි මාර්ග තත්බදය අවම කිරීමේ අරමුණින් පොලිසිය අද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළා. සාමාන්‍ය අපි දිගටම කරේ වෙහිකල් කවුන්ටින් එක කල් ලයිට් ඔෆ් කරලා මේ ඔෆිසර්ස්ලා බත්තර මුල්ලේ ඉඳලා බොරැල්ලට ඒගොල්ලෝ දෙන ටයිමින් එක ඊට පස්සේ බොරැල්ලේ ඉඳලා කොටා රෝඩ් එකට දෙන ටයිමින් එක ඒ වගේ ටයිමින් කවුන්ට් එකක් තමයි අද අපි මේ කරන්නේ. එතන ඉඳලාම නෙළුම් කුළුණට එනකන් තියෙන හන්දි 7ක් අද අපේ නගර සභාවේ සේවකයන් අද කවුන්ටින් එකක් කරනවා. මේ වගේම ටයිමින් කවුන්ට් එකක් ඒ කරන්නේ. ඒ කියන්නේ ට්‍රැෆික් ජාලා මිලා ගන්න ටයිම් එක අනුව තමයි දැන් මේක ආයෙ වෙනස් කරන්න යන්නේ. අද දින ශ්‍රී ලංකා පොලිසිය මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගර සභාව සමග එකතු වී මේ තියෙන සියලුම සංඥා ලාම්පු වල අප්ඩේට් එකක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ ලාම්පු වල වැඩිපුර වාහන ප්‍රමාණයක් ගමන් කරන ප්‍රදේශ වලට වැඩිපුර ප්‍රමාණයක් ලබා දීමත්, අඩුවෙන් වාහන ගමන් කරන ප්‍රදේශ වලට අඩුවෙන් කාලය ලබා දීමත් ඒ සම්බන්ධව සමීක්ෂණයක් සිදු කරනවා. එම නව ක්‍රමයේද සමගින් මන්තීරු නීතිය අදත් මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. මන්තීරු නීතිය කඩ කරන රියදුරු මහතුන් මාර්ගයේ වම් පස සිට දකුණු පසට, දකුණු පස සිට වම් පසට සිට්සැට් ක්‍රමයට ගමන් කිරීමේදී වාහන තදබදයක් නිර්මාණය කිරීම සම්බන්ධව අද දින සිට ඔවුන්ට විරුද්ධව නඩුවක් වෙනුවට රුපියල් 2000ක දඩපත්‍රය ලබා දීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුවත් මාර්ගයේදී අපරීක්ෂාකාරී ලෙස අන්තරාදායක ලෙස රිය පදවනවා නම් නඩු පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර මන්තීරු නීතිය සම්බන්ධයෙන් රියදුරන් අදත් පළ කළේ මෙවන් අදහසක්. සාර්ථකත්වයක් තියෙනවා නැත්තේ නෑ. ජොබ් එකට යනකොට තමයි පොඩ්ඩක් පරක්කු වෙන්නේ. අතරම ගොඩක් සාර්ථකයි. වැඩි හරියක් ජනතාව ගමන් කරන හරියට තව පොඩ්ඩක් ඉඩකඩ වැඩි කරත් තමයි වඩා සාර්ථක කියලා හිතනවා. කියන්න දෙයක් නෑ ඉතින් මෙතෙන්ට ඉලා බලන් ඉන්න එක තමයි වෙන්නේ. මේක පටන් ගත්ත දවසේ ඉඳන්ම අපි හැමදාම පරක්කු වෙනවා. වෙනදාට වැඩිය පැය භාගයක් කලින් ඉන්නේ ඒත් පරක්කු. අයියෝ මේකෙන් අසාර්ථකයි මාත්‍යා. වැඩක් නෑ කියලා බලන්න. සාර්ථකයි ටිකක් ඉස්සරහට තමයි අපිට දැනගන්න වෙන්නේ කොහොමද කියලා. මේගොල්ලෝ කල ලයිට් එක ඕෆ් කරගෙන කල ලයිට් එකෙන් ගියානම් ගිහිල්ලා. හොඳයි ඉතින් ඇත්තටම මේ විනය ගණක රීදුරම් බී කරන්න පුළුවන් මේ මන්තීරු නීතියෙන් තමයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන මාස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. කෙසේ වෙතත් අදාළ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුවන් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව මංජු නැමැති සැකකරුවෙකු අත්අඩංගුවටගෙන මේ වන විට රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් පවතින බවයි. එම සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලින් අනතුරුව පිස්තෝල 2ක් සහ T56 ගිනි අවි 2ක් සොයාගත් බවත් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළා. ඉන් එක් පිස්තෝලයක් 1996 දෙසැම්බර් 31 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනීය ආරක්ෂක සේනා මුලස්ථානයට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. යුද හමුදාව සතු ගිනි අවියක් මේ ආකාරයෙන් පාතාල සමාජිකයන් අතරපත් වූයේ කෙසේද යන බරපතල ප්‍රශ්නය මේ වන විට පැන නැගී ඇති බවත් යුද හමුදාව විසින් එම ගිනි අවිය නිකුත් කළ නිලධාරියා සහ එය පාතාල සමාජිකයින් අතරපත් වූ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බව ඔහු අධිකරණය හමුවේ සඳහන් කළා.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරුවන් බැඳුම්කරයක් මත මුදාහරිනු ලෙස තමන් විසින් කර ඇති ඉල්ලීමට අදාළව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව අදාළ කරුණු ඉදිරිපත් කිරීම ඔක්තෝබර් මාස 7 වෙනිදා සිදු කරන ලෙස සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 12 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. අද දිනේ මේ දක්වා මෙරටින් කිසිදු COVID-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයන් 189 දෙනෙකු අද යලි දිවයිනට පැමිණියා. පසුගියදා මෙරටට පැමිණි ඉන්ධන නෞකාවේ සිටි කාර්යමණ්ඩලයේ 17 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසු වරාය සේවකින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 19 දෙනෙකු ස්වයං නිරෝධානය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේ COVID-19 ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3360 දක්වා ඉහළ ගියා. රාජ්‍යයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වාර්තා වූ ආසාදිතයින් අතර 8 දෙනෙකු ඉන්දියාවේ සිටත්, 2 දෙනෙකු බංග්ලාදේශයේ සිටත්, එක් අයෙකු එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ ඇති බවයි. 139 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3208ක්. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයන් 189 දෙනෙකු අදාළුවේම දිවයිනට පැමිණියා. පුද්ගලයන් 50 දෙනෙකු ඩුබායි සිට පැමිණි අතර UL 445 තරණ මගී ගුවන් යානයෙන් ජපානයේ සිට පුද්ගලයන් 38 දෙනෙකු සහ ඕමානයේ සිට පුද්ගලයන් 101 දෙනෙකුද දිවයිනට පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ මෙම පිටිස ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි. මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයන් 606 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටව ගිය බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අද වන විට මධ්‍යස්ථාන 77ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 7484ක්. මෙන්න දැන් ලැබුණු තවත් විශේෂ පුවතක්. ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ මහතා මේ යන විට 68 වන වියේ පසු වුණා. එම ප්‍රවෘත්තිය නැවතත්. ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ මහතා මේ යන විට 68 වන වියේ පසු වුණා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව ඊයේ මිලියනයේ සීමාව ඉක්මවා ගියා. මෙවන විට ගෝලීයව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3 කෝටි 33 ලක්ෂයකට අධිකයි. ලෝපුරා ගෙවුණු දිනය තුළදී හඳුනාගත් නව COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,51,915ක්. ඉන් බහුතරයක් වාර්තා වන්නේ ඇමරිකාව, අසල්වැසි ඉන්දියාව සහ බ්‍රසීලයෙන්. ලොව වැඩිම බලපෑමක් පවතින ඇමරිකාවේ ගත වූ පැය 24 තුළ COVID-19 නව ආසාදිතයින් 33782ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73,21,343ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 මර්ධන එන්නත් ලෝපුරා භාවිත කිරීමට පෙර දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙගුණයක් වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු වනවා. මේ අතර ලොව දෙවනියට වැඩිම බලපෑමක් පවතින අසල්වැසි ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 83000 ඉක්මුවා. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60,73,348ක්. ලොව දෙවනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇති බ්‍රසීලයේ මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,32,309ක්. ඒ ගෙවුණු දිනය තුළදී නව ආසාදිතයින් 14,194ක් වාර්තා වීමත් සමගයි. මේ අතර ඕස්ට්‍රේලියාවේ COVID-19 බහුලව පැවති වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනකට ආසාදිතයින් 20කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වීම නිසා එහි ඇඳිරි නීතිවත් කිරීමට පියවරගෙන තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ COVID-19 ආසාදනය වීම හේතුවෙන් වෙනිසුලාවේ සෞඛ්‍ය නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි. සති ගණනාවක් පුරා මුව ආවරණ හෝ අත්පැසුම් නොමැතිව රාජකාරිවල නිරත වීමට සිදුවීම මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී තිබෙනවා. කාති උසාවිය අහෝසි කර රට තුළ සියලු ජනවර්ගයන්ට එක නීතියක් ස්ථාපිත කළ යුතු බව නව සිංහල රාවය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ අදහස් පළ කළ අතර කාති උසාවිය මගින් අසාධාරණයට ලක් වූ පිරිස්ද ඊට එක්ව සිටියා.
කාත්ති උසාවියෙන් අපිට අසාධාරණ වෙලා තමයි දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මට දැන් ජොබ්බුත් නැහැ. මේ වැඩ කරන්න වැඩත් නැහැ. මෙයා මේ දාලා තියෙනවා 11000ක් ලියලා තියෙනවා මං කිව්වා බෑ කියලා. එයාගෙන් කැමතට තමයි එයාගේ වෙන සම්බන්ධයකට තමයි මෙයා මේ මාව දික්කසාද කරේ. ඒ වුණාට මේ දැන් අපි කියන්නේ එක කාති උසාවියෙන් ලියෙන්නෙත් නෑ. ඒනුන්ගේ පෙත්ත තමයි අරගෙන ඉන්නේ. දැන් මට ડોකියුමන්ට්ස් එක ඔක්කොම තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන්. බැලුවොත් මේ තියෙන්නේ එයා කියන්නේ එක විතරයි. ගෑනු කියන්නේ එක විතරයි. අපි කියන්නේ එක මොකොත් ලියන්නේ. සල්ලි වලට වගේ තමයි මේගොල්ලන් මේ වැඩ කරන්නේ. ඒගොල්ලන්ට මේ සල්ලිකාරයෝට එක නීතියයි අපිට එක නීතියයි. කුවාසි අධිකරණයෙන් අසාධාරණ කියන්නේ ළමයි සම්බන්ධව මං DNA ප්‍රශ්නට ඉල්ලුවා. ඒක ඕනකමින් මගරියා. අපි ඉල්ලන්නේ එකම රටක් එකම නීතියක් තමයි අපිට ඕනේ. ඒ නිසා කුවාසි අධිකරණයක් අපිට ඕනේ. ඉස්මතු වෙන දේ තමයි මේ රටට එක රටක් එක නීතියක් කියන සංකල්පය තුලින් වහම මේ රටේ තිබෙන නීති වෙනත් නීතීන් වෙනස් කරලා හැමෝටම සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග හැමෝටම පිළිගැත හැකි නීති පද්ධතියක් මේ රට තුළ ස්ථාපිත කරන්න ඕන. ඒ නීතිය හැමෝටම එකක් විය යුතුයි. ඒක නිසා මේ අසාධාරණ ලක්වන සාම්ප්‍රදායික ස්වදේශීය මධ්‍යස්ථ මුස්ලිම් මිනිසුන්ට යුක්තිය සාධාරණත්වයේ ඉටු කර ගැනීම වෙනුවෙන් මෙයාලට පිහිටක් නොමැති මොහොතක පිහිටක් බලාපොරොත්තුවෙන් අපි ළඟට එනවා. එනිසාවෙන් අපි මේ වෙලාවේ බලධාරීන්ගෙන් නැවත ඉල්ලනවා එක රටක් එක නීතියක් ස්ථාපිත කරන්න. එය හැකි ඉක්මනින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක ඉක්මනින් ස්ථාපිත කළ යුතුයි. පරවියන්ට වෙන් වූ කෝටි 3 බස් නැවතුම වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට නියමිතයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් ගණන 18ක්. සමගි ජනබලවේගේ මහලේකම් රංජිත් මත්තුම බණ්ඩාර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සමගි ජනබලවේගේ තරුණ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ නීතිඥවරුන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පුරවැසියන් ඇතුළු පාර්ශව 19ක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට නියමිතයි. පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සිසිරද ආප්‍රු යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල පසුගියදා පත් කළ අතර අදාළ පෙත්සම් හෙට දිනේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා අයිතීන් උල්ලංඝනය වන බවට ජනතාව දැනුවත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ගල්ල දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා දීමක් සිදු කළා. මේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස්. 19 වෙනි සංශෝධනයෙන් ගිය බස් එක රිවර්ස් එකට. 20 වෙනි සංශෝධනය යන්නේ හොඳට ගියර් 4ට දාලා ඉස්සරහට. ඉතින් ඒ 20 අනිවාර්යෙන්ම අපි සම්මත කරනවා. 3-2ක බලයක් දුන්නේ පොල් ගගා තියන්න නෙවෙයි. 3-2ක බලයක් දුන්නේ ඒ බලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ජනතාවට කරන්න පුළුවන් යුතුයකම ඉටු කරන්න. අධිකරු ජනාධිපතිතුමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමන්ට ඕන දේවල් කරන්න. ග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමාට ඕන සංශෝධනයක් ගේන්න. මොකද අපේ පක්ෂය හැම කෙනාටම අයිතිය තියෙනවා. විපක්ෂයේ මතය කෙසේ වුණත් අපේ පක්ෂයේ වුණත් අපි කැමති විවිධ අදහස් වලට ගරු කරන්නේ. ඒ නිසා තමයි අය තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. සියල්ල නිවැරදි වුණාම තමයි පාර්ලිමේන්තුව අවසානයේ ඉදිරිපත් කරලා අනුමත වෙන්නේ. ආණ්ඩුවට රට හදන්න, රටේ ජනතාවට උදව් කරන්න, ජීවන බර පාලනය කරන්න 20 වෙනි සංශෝධනයක් වුණා නැහැ. ආණ්ඩුවට පිළියම් යොදන්න ව්‍යවස්ථාවේ කිසිම බාධාවක් නැහැ. ඒතර ව්‍යවස්ථාවේ බාධාවක් නැත්තම් රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනේ. දැන් 19 වෙනි ව්‍යවස්ථාවේ අඩුපාඩුකමක් තියෙනවා නම් අපි ලෑස්ති ඒවා සාකච්ඡා කරලා සකස් කරගන්න. එහෙම නැතුව මේක විසි කරලා දාලා එක පුජ්‍යලයක් වටා මේ විදිහට බලය තහවුරු කරගන්න ගන්න උත්සාහය අපි වැරදි කියලා දකිනවා. ආර්ථික සංවර්ධනය සම්පූර්ණයෙන් කඩාවැටීමයි 19 වන සංශෝධනය අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. ආර්ථිකය දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි ආයෝජන. 19 වන සංශෝධනය යටතේ මොකද්ද ඒ සම්බන්ධයෙන් පැවතිච්ච ප්‍රායෝගික තත්ත්වය? ආර්ථික සංවර්ධනයත් යථාර්ථයක් හැටියට ඒක ඉදිරියට ගෙන යාමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. 19 වන සංශෝධනයේ ව්‍යුහය
ඒ විදිහටම පැවතෙනවා නම්. පොල් ගෙඩියට මිලක් නියම කරගන්න බැරි මිනිස්සු පරිප්පු ටිකට කිව්වා බඩ ඉරගු කාපන් කියලා. හෙට කියයි එළවලු කන්න නැතුව උඹලා තනකොළ කාපල්ලා කියලා. ඒ අස්සේ තමයි 20 වෙනි සංශෝධනයත් ගෙනලා දැන් හිර කරලා තියෙන්නේ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ වෙනස් දෙයක්. ජනතාවට ලැබිලා තියෙන්නේ වෙනම දෙයක්. ඔය යහපාලන නමින් තිබුණු විගඩම ගත්තම ඒකෙත් පාලනයක් නැහැ. රට අයාලේ යනවා. ආයෝජකයෝ ගෙන්න හැදුවා බැරි වුණා. හැම පැත්තකින්ම රට කඩාගෙන වැටෙන කියන්නේ දේශපාලන අරාජිකමක් රටේ නිර්මාණය වෙනවා. අරාජික වුණාට පස්සේ රටක් සමහරවිට ශක්තිමත් රජෙක් වගේ එකෙක් ඕන මේකට උත්තරේට. මේ ව්‍යවස්ථා ස්වාධීන කොමිසම් අරාමයේ තියාගෙන මොකුත් කරන්න බෑ. ව්‍යවස්ථාවක ලොකු බලයක් ඕන. එහෙම නැතුව මේ අරාජිකත්වය පාලනය කරන්න බෑ, ගෙනියන්න බෑ. මම කිව්වා 20 වෙනි සංශෝධන. ඒක මොකටද ඊළඟ ප්‍රශ්නේ? මේ 3-2 බලයක් අපිට ආණ්ඩුවලට ලැබුණේ වැරදි විදියට පාවිච්චි කරන්න නෙමෙයි. ලබන අවුරුද්ද අවසාන වෙන්නේ ඉස්සෙල්ලා ලබන අවුරුද්ද ඇතුළත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් රටට ගැලපෙන විදියට හදන. විපක්ෂය මොන චෝදනා අවලාද නැගුවත් අපි අපේ වැඩේ නවත්තන්නේ නැහැ. අපි මේ වැඩේ తాවකාලික වැඩක් විදියට කරනවා වගේම අපි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදලා මේ රට ආසියාවේ දියුණුම රටක් බවට පත් කරන්න අවශ්‍ය පියවර ගන්නවායි කියන එකත් මම සඳහන් කරනවා. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කරනවා. ඔහු මෙම ඉල්ලීම සිදු කළේ කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින්. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තාරුණ්‍යය 2020 මැයින් මැතිවරණ කොමිෂන් සභාව සංවිධානය කළ සංවාද මණ්ඩපයක් කොළඹදී පැවැත්වුණා. 13+ කියන එක මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපතිතුමා කාලේ කියපු දෙයක්. ඒ නිසා මං හිතන්නේ නෑ ඒක රටේ බෙදෙන දෙයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කවදාවත් කියයි කියලා. ඒක අපේ රටේ තියෙන මේ කොන්ස්ටිටියුෂන් ව්‍යවස්ථාවේ දැනට තියෙන එකක්. ඒක ඉම්ප්ලිමන්ට් කරන්න කියලා විතරයි කියන්නේ. අපේ අලුත් ආණ්ඩුවෙත් එක් ප්‍රතිපත්තියක් තමයි අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියන කාරණේ. ඒ හින්දා මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුලත් මේ 13 එලිලයි නැතුව අලුත් ව්‍යවස්ථාව කියන කාරණේට අපි යෑම තමයි වැදගත් වෙන කාරණේ. එහෙම නැත්නම් මට හිතුනේ මොකද විශේෂයෙන්ම පහුගිය කාලේ අපිට 2010 මේ ප්‍රශ්නේ විසඳන්න තිබ්බා. අවාසනාවකට ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන්ගේ මැදිහත් වීමකට ලැබුණේ නැහැ. ඉතින් දැන් තරුණ පිරිසගේ වමනාව තියෙනවා මේ අලුතෙන් ව්‍යවස්ථාව හදන ක්‍රමවේදයට සම්බන්ධ වෙන්න. පක්ෂ අභ්‍යන්තරයේ තුල තරුණයාගේ මතයට කොයිතරම් ඉඩක් ලැබෙනවද? තමන්ට හිතුණු දේවල් ඒ වගේම තමන්ගේ පෞද්ගලික මතය තමන්ගේ ස්ථාවරය පක්ෂය තුල සාකච්ඡා කරාට පක්ෂයේ මතය සහ පක්ෂයේ ප්‍රතිපත්තිය ඒක නොවනවා නම් ඒක සමාජගත කරන්න ඒ පක්ෂය තුල ඉඳගෙන කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා අනාගතයේදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මීට වඩා උසස් මට්ටමට එයි කියලා මම හිතන්නේ මැතිවරණ කොමසාරිස්තුමාත් මාත් එක්ක එකග වෙයි. ඔබතුමා දන්නවා පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී කොයි වගේද කියලා. මේ අලුත් පක්ෂ නම් එහෙම තත්ත්වයක් නැහැ දැනට. මේ තරුණ මන්ත්‍රීවරු පෙනී සිටමින් කියා සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නීති හදනවා අදහස් ලබා ගන්න ඕන කියලා. මම 20 ගැන හෝ 19 ගැන විවේචනයක් හෝ කරුණු පැහැදිලිමක් කරන්න යන්නේ නැහැ. තාම කමිෂන් සභාවේ ඉන්න නිසා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපට යහපත් ව්‍යවස්ථාවක් හම්බෙයි කියලා. අපේ හුඟක් දේශපාලනඥයන්ට වෙලා තියෙන්නේ. බජට් එකෙන් එන මුදල් ගම් වලට බෙදලා දෙන්නේ කොහොමද? රක්ෂා බෙදලා දෙන්නේ කොහොමද? නීති හදන එක ගැන නෙවෙයි සාකච්ඡා කරන්නේ. අපි ආන්නේ ඉස්කෝලේ වලට මොනවද පාසුකම් දෙන්නේ? මේ පාරවල් කාපට් කරලා දෙනවද? අපි ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඕනේ. අපිට ඒකට ලෝකල් ගවර්න්මන්ට් වල කවුන්සිලර්ස්ලා ඉන්නවා. ප්‍රොවින්ෂල් කවුන්සිලර්ස්ලා මං හිතනවා අමාත්‍යවරු දෙදෙනා වුන් එකතු වෙලා ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන් එක ඉක්මනින් තියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මේඝාකිවුල නගරයයි මේ. බදුල්ලේ සිට අනුරාධපුරය පොළොන්නරුව මහියංගනය මහනුවර ඇතුළු ප්‍රධාන නගරවලට ධාවනය කරන බස් රථ මේඝාකිවුල නගරය හරහා ගමන් කරන අතර ආසන්න නගර කිහිපයකටද මේඝාකිවුලේ සිට බස් ගමන් වාර ඇරඹෙනවා. එම සියලු බස් රථ සහ මගින් භාවිත කරන මෙම කුඩා බස් නැවතුම්පළ වෙනුවට ඊට මීටර් 50ක් පමණ දුරින් වෙළඳ සංකීර්ණයක්ද සහිතව නව බස් නැවතුම්පළක් ඉදිකිරීමට බලධාරීන් පියවර ගන්නේ 2017 වසරේදී. ඒ රුපියල් 1.78 ලක්ෂයකට අධික මහජන බදු මුදල් වැය කරමින්. කෙසේ වෙතත් මේඝාකිවුල පැරණි බස් නැවතුමේ සිට මෙම නව බස් නැවතුමට පිවිසීම සඳහා බස් රථවලට මෙන්ම මගීන්ටද කිලෝමීටර් භාගයකට ආසන දුරක් ගෙවීමට සිදුවීම හේතුවෙන් මෙම දෙපාර්ශ්වයම නව බස් නැවතුම භාවිත කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඉදිකළ මාර්ගයටද රුපියල් 1.56 ලක්ෂයකට අධික මුදලක් වැය වී තිබෙනවා. ටෝක් එකට වී වේලනවා ඉරු වේලනවා එච්චරයි තමයි මේ බස් එක දැනට දෙන්නේ. හරි වගේ කියතු පුච්චකලෝ මේකට බහභාග වෙන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. දැන්වත් එළිය අත ගාලා දැන්වත් මකර වැඩ පිළිලක් හොදනවා නම් තමයි ඒක තමයි වෙන්න ඕනේ. මේක ඇත්තටම මේ ගමට ඕනිම කරන එකක් තමයි. ක්‍රියාත්මක කරපු විදිය තමයි වැරදි. ඉස්ලාම් කරන්න තිබුණේ මේ කඩ පස්සට කරලා ස්ටෑන්ඩ් එක හදන්න තිබුණේ මේ මැද. අලුත් ආණ්ඩුවෙමුත් ඉතින් මේක ගන්න පියවරකුත් පේන්නේ නැහැ අපිට.
දේශපාලන අධිකාරිය මෙන්ම අදාළ නිලධාරීන් නිසි සැලසුමකින් තොරව ඉදිකළ මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන එකම පාර්ශවයයි මේ. අප වාර්තාකරු පැවසුවේ ඇතැම් අවස්ථාවල මෙම ගොඩනැගිල්ල තුළ විෂමාචාර ක්‍රියාබන්ධ සිදුවන බවයි. දේශපාලන බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ සැලසුම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් රුපියල් 3 කෝටි 35 ලක්ෂයකට අධික මුදලක් වැය කර ඉදිකරනු මෙම ගොඩනැගිල්ලෙන් මේ වන විට වසර 3ක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට හැකි වී නැහැ. බස් එන්නෙම නැහැ. එන්න තැනක් තිබ්බ පිට වෙන තැනක් නැහැ බස්. ජරා වාස වෙලා තමයි දැන් තියෙන්නේ. දැන් අවුරුදු 5ක් 6ක් හදලම අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් මේක දැන් ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වුණාට කිසි ප්‍රයෝජනයක් නැහැ. අනිත් එක මෙතන හරි අනාරක්ෂිතයි. අවුරුදු 7ක් විතර මේ ස්ටෑන්ඩ් එකක් කියලා මේක හදලා වෙරලා පරවියෝ තමයි දැන් මේකේ ලැබුම් ගෙනින්නේ. මොන වගේ අදහසක් ඇතුව මේ වගේ නිර්මාණයක් කරාද කියන දේ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. නගරයේ පිවිසුම් මාර්ගයක් හරි ගස්සලා දීලා මේ බස් ස්ටෑන්ඩ් එක අපිට ආවිතේට ගන්න පුළුවන් විදිහට මගේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් විදිහට මේක නිර්මාණයක් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මහජන මුදලින් ඇරඹෙන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත අරමුණු ඉටුවන්නේද යන්න සොයා බැලීමක්. එසේ නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාමාර්ග ගැනීමත් බලධාරීන්ගේ වගකීමක්. මීගහකිවුල නව බස් නැවතුම් පොලේ සේවය ජනතාවට නිසි පරිදි ලැබෙන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. නිරෝගීමත් දිවි පෙවෙතක් සෑම මිනිසකුම ලබන උතුම්ම දායාදයයි. එවන් දායාදයකට උරුමකම් නොකියූ පුංචි සිංගිත්තයක් පිළිබඳ හිරු කැමරා නෙත මෙලෙස යොමු වුණා. බහිස්රාවීය ඉන්ද්‍රිය පද්ධතියේ එක් අවයවයක් වන ගුද මාර්ගයෙන් නොමැතිව උපන් පුංචි සිංගිත්තියක් පිළිබඳ සංවේදී පුවතක් අපට වාර්තා වුණේ කුරුණෑගල ප්‍රදේශයෙන්. කුරුණෑගල කුමුග්ගැටේ 15 වටුවව ප්‍රදේශයේ උපත ලද මෙම සිංගිති දැරියගේ වයස අවුරුද්දයි මාස 9ක්. සාමාන්‍ය පරිදි මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි මේ සිඟිති දියණියට දියර ආහාර පමණක් ලබා දීමට සිදු ඇත්තේද නල මාර්ගයෙන්. ගොඩ මාර්ගය පිරලා නැති හින්දා තමයි මේ මෙතනින් බඩින් සවි කරලා තියෙන්නේ. ඒකෙන් තමයි මල පහ එළියට එන්නේ. ගල්නාර හා සෝසන මාර්ගයේ එකට බැඳලා නිසා තමයි මේ බටෙන් තමයි කැම බීම දෙන්නේ. කැම දෙනවා කියන්නේ බෙන්ඩර් කරලා තමයි දෙන්නේ. ආයේ මෙතන හાર્ට් එකේ සිදුරු දෙකක් තිබිලා කරා. මෙතන පෙනහල වලට කියලා යන හින්දා මෙතන සිදුරක් විදලා තියෙනවා මේ බෙල්ලේ. ඇගේ දෙමාපියන් පැවසුවේ මීට පෙර විදේශ රටක නිෂ්පාදිත නලයක් මාර්ගයෙන් ආහාර ලබා දුන්නද මේ වන විට සිය දියණියගේ ශරීරයට බද්ධ කර ඇත්තේ කුරුණෑගල රෝහලින් බද්ධ කළ නලයක් බවයි. මේකක් ගෙන්නන්න තමයි අපිට දැන් උවමනාව තියෙන්නේ. මේ බටෙන් තමයි මාස 6ක් යනකම් එයාට ආහාර දුන්නේ කිරි. ඊට පස්සේ මේ අපි මාස 6න් ඒ ડોක්ටර්ලා කිව්වෙන් පස්සේ අර අඳුරන කෙනෙකුට කියලා මේ බටයක් ගෙන්න ගත්තා. ඒකට 35000ක් මුදලක් ගියා. අපිට පිට රටින් ගෙන්න ගන්න විදිහක් නැහැ. සල්ලි නැහැ. කුලි වැඩ කරලා තමයි ජීවත් වුනේ. මට රැකියාවකටත් යන්න විදිහක් නැහැ. මේ දරුවා දාලා මේ දරුවා මේ බටේ ගලව ගන්න තමයි ඔට්ටු වෙන්නේ. ගලව ගත්තොත් පැයක් ඇතුළත කුරුණෑගල හොස්පිටල් එකට යන්න ඕන බටේ දා ගන්න. මමගේ නිවස හදා ගන්නවත් විදිහක් නැහැ. මේ දරුවෝ තුන්දෙනාත් එක්ක තමයි කාලය ගත කරන්නේ. මේ දරුවා නිසා වැස්සට තෙමෙනවා තහඩු ගහලා තියෙන්නේ. පිහිටක් අත්‍යවශ්‍ය මෙම පවුල වෙනුමින් කරුණා නෙත යොමු කිරීම සෑම දිනකම යුතුයකමක් නොවන්නේද? දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම යන මහත්වරුන් දේශපාලන පරිගණන පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අද පැමිණියේ යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයන් ලෙස කටයුතු කළ බවට සිදු කළ දැනුම් දීමකට අනුවයි. උපවාසයේ යෙදී සිටියේදී ජීවිතක්ෂයට පත් LTT සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන තිලීපන් ගුණානුස්මරණය සැමරීමට රජයේ එරෙහිවීම හෙලා දකිමින් අද දිනේදී නැගෙනහිර පළාත මුල් කරගෙන හර්තාල් ව්‍යාපාරයක් දියත් කෙරුණා. කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ වවුනියාව නගරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි. මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසන බව මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 17 වෙනි වාර්ෂික සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය පැවසුවා. පිළියන්දල කැස්බෑව බණ්ඩාරගම ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා. බණ්ඩාරගම වීදිකම ප්‍රදේශයේ නිවසක අමුසමියවලක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා සිය බිරිඳ සහ දරුවන් සිටි නිවසට පෙට්‍රල් දමා ගිනි තබා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අදාළ කාන්තාව සහ දරුවන් දිවි බේරා ගැනීමට සමත් වූ බවයි. මාතර වැලිගම කපුවත්ත ප්‍රදේශයේදී වල්ලපට්ටා තොගයක් සහ තල්මසුන්ගේ අම්බරා කිලෝග්‍රෑම් 45ක් සමග සැකකරුවෙකු කොක්මාදුව විශේෂ කාර්යබලකා ඒකකයේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශය තුළ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් 9 දෙනෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටවටා හිරු දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳවයි. මේ සූදානම සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරේ දිසුණු පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.